සුබ දවසක් තිබුණාටම අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර පරීක්ෂණයේ 10 ශ්‍රේණිය 2020 මම හිතන්නේ මේකේ මම පළමු කොටස් දෙකම සාකච්ඡා කරලා ඉවරයි. අපි අද දෙවෙනි කොටසේ ඒ කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මේ පේපරේ මම ලින්ක් එකක් දාලා තියෙනවා මගේ ඉන්බොක්ස් එකේ. ඔබට ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි යන් ගාන හදන්න. අපිට කියනවා සුගතපාල මහතා මොකක්ද දෙයක් කරනවලු. එයා කරන්නේ මෙහෙමයි. රුපියල් 1,50,000 ගන්නවලු ණයට රුපියල් මාසෙට රුපියල් 3,000 ගෙවන්නම් කියලා ගන්නවා. අරගෙන සම්පූර්ණ මුදලම කියන්නේ 1,50,000ම දාලා ගන්නවලු 96,000ක බහන්නක තවත් 60,000 බහන්නක ගන්නවා. අරගෙන 90,000ට ගත්ත එක 1,20,000ට මිල ලකුණු කරනවා. 60,000ට ගත්ත එක්කෙනා ගත්ත එක 80,000ට මිල ලකුණු කරනවා. ඊට පස්සේ විකුණනවා. හැබැයි විකුණන්නේ පොඩි ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ 90,000ට ගත්ත එක 1,20,000ට මිල ලකුණු කරනවානේ. හැබැයි 1,20,000ට මේ ඒක විකුණනවා. ඊට වඩා අඩු මුදලකට. 60,000 ගත්ත එක 80,000ට මිල ලකුණු කරනවා. හැබැයි 80,000ට මේ විකුණන්නේ මිල ලකුණු කළාට විකුණන්නේ ඊට වඩා අඩුයි. අඩුවෙන් විකුණලා එයා ඉල්ලගත්ත 1,50,000 දෙනවලු පොලිය ලෙස මාස 3ක් දෙනවලු 3,10ක් 3ක් 90,000 දෙනවලු. දැන් අතේ ගාණක් ඉතුරු වෙනනේ. ඒක තමයි හන් තියන්නේ. ගාණ පරිලෝ ගන්න එපා. අපි දැන් හොයමු 1,20,000ට මිල ලකුණු කරනවානේ. රුපියල් 1,20,000. සෝෆා කට්ටල යන්නේ 1,90,000ක් සහ සෝෆා කට්ට දෙකක්. භාණ්ඩය ලබා දෙන වට්ටම හොයමු. වට්ටම 1,20,000 ගුණ කරනවා කීයද? 100ට 8. තමයි හදන්න ලේසිකම තියෙනවා හින්දා බය වෙන්න එපා. මේ දෙක අපි කපනවා 0.06යි එකක් ඉතුරුයි 9. රුපියල් 9,600ක් දෙනවා වට්ටම. එතකොට ඒක විකුණන මිල රුපියල් 1,20,000ක බහණ්ඩය විකුණුම් මිල 1,20,000න් අපි 9,600ක් අපි අඩු කරනවා. කීයක් එනවද? 0.11. ඒ වගේම අපි දැන් හොයමු රුපියල් 80,000ක බහණ්ඩය නේ. 80,000ක බහණ්ඩයට ලබා දෙන වට්ටම හොයමු. 80,000 ගුණ කරනවා 100ට 8. මොකද මේ දෙකම රුපියල් ලක්ෂයට අඩුයි. අපිට මුලින් කියනවනේ ලක්ෂයට වඩා වැඩි නම් 110ක වට්ටමක් දෙන්නේ, අඩු නම් 108ක් දෙන්නේ. මේවා පටලවා ගන්න එපා. මේ දෙකට මේ දෙක කැපෙනවා. 0.64යි 6,400ක් දෙනවා. එතකොට අපි බලමු රුපියල් 80,000 විකුණුම් මිල 80,000න් අඩු කරන්න ඕනේ 6,400ක්. කීයක් එනවද? 0.06යි 3.7යි. ඊට පස්සේ මුළු විකුණුම් මිල නැත්නම් යා අතර හම්බෙන මිල මුළු විකුණුම් මිල කියලා කියන්නේ කීයද? 1.10යි 40. සෝරි 400. එකතු කරනවා කීයද? 73යි 600ක් එකතු කරනවා. කීයක් එනවද? 1.84ක් එනවා.
1.84ක් කියනවා. එතකොට දැන් ඔහු කොහොම හරි බහන ටික ඉක්මුණා 1.84,000කට. ඊළඟට එයාගේ මාස 3කට පොලිය. මාස 3කට පොලිය කොච්චරක්ද? 3000 3 රුපියල් 9000යි. එතකොට ගෙවීමට ඇති මුළු මුදල. ගෙවීමට ඇති මුළු මුදල. ඉල්ලගත්තු 1,50,000යි. ඉල්ලගත්තු 1,50,000යි පොලියයි 9000යි. 1,59,000යි රුපියල්. ඊට පස්සේ දැන් එයා ගෙවන්න ඕනේ 1,59,000ක් අතේ තියෙන 1,80,000ක්. එහෙනම් ඔහුගේ අතේ ඉතිරි වෙන මුදල. එහෙනම් ඉතිරි මුදල. ඉතිරි මුදල කියලා කියන්නේ මොකද්ද? 1.84යි අඩු කරනවා 1.59ක්. කීයක් එනවද? රුපියල් 25,000ක් එනවා. රුපියල් 25,000ක් එනවා. එහෙනම් අපෙන් හැවි මොකද්ද? 22,000ට වඩා. රුපියල් 22,000ට වඩා රුපියල් 25,000 විශාලයි. එන්න එහෙම හැදුවනම් හරි ඕක. තව ලේසි ගානක්. පටල ගන්න එපා. ගොඩක් තමයි පටලවන් තියෙනවා. හරි. ඊළඟට ඔබ ඊළඟට මම මෙතන උඩ හදන්න. ඉස්සලා මේක ඔබ මේ ආදේශ කරන්න ඕනේ. y සමානයි ඍණ x ධන දෙකනේ. x සමානයි ඍණ 1 දානවා. එතකොට y සමානයි ඍණ 1 ධන 2 1 ධන 2 3යි. ඊට පස්සේ අපි x ට දාමු කීයද? x ට දාමු 3. y සමානයි ඍණ 3යි ධන 2යි. ඍණ 1යි. හරි. අපි දැන් වගුවත් පෙරෙව්වා. එතකොට මේ ප්‍රස්ථාරය අපි ලකුණු කරනියම් ඍණ 2ේදී ධන 4යි. ඍණ 1ේදී ධන 3යි. ඊට පස්සේ බිංදුවේදී 2යි. එකේදී 1යි. දෙකේදී බිංදුවයි තුනේදී ඍණ 1යි. මම ටිකක් දල වඳින්නම් ඒක ටිකක් ඒක රේඛාවක් වගේ ඔබ අඳින්න ලස්සන රේඛාවක් වගේ මේ හරි. ඔන්න අපි ඒක ඇඳා. x අක්ෂය ඇඳා. ඊට පස්සේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ පළමු එක මොකද්ද? පළමු ප්‍රශ්නේ පළමු ප්‍රශ්නේ හිස්තැන් පුරවන්න. ඔන්න අපි හිස්තැන් පිරුවා. ප්‍රස්ථාරෙත් ඇඳා. අංක 3 අහනවා මොකද්ද? අංක 3 අහනවා y කැපෙන තැන කීයද? 2යි නේ. 2 තමයි කැපෙන්නේ. ඒ වගේම ඕකේ තියෙනවා මොකද්ද? අපි දන්නවා y කැපෙන තැන අපි කියන්නේ මොකද්ද? අපි කියනවා අන්තක්ඛණ්ඩ කියලා නේ. මේකට අපිට දාන්න පුළුවන් c සමාන 2 කියලා දාන්නත් පුළුවන්. අන්තක්ඛණ්ඩේ. නිවැරදි අක්ෂ තුනක් ලකුණු කර x සමානයි y. x සමානයි y නැත්නම් y සමානයි x. ඒ කියන්නේ x සමානයි 1ේදී y ත් 1යි. x සමානයි 2ේදී y 2යි. x සමානයි 3ේදී y 3යි. ඕක යන්නේ ඇත්තටම කොළ පාටින් අඳින්න. බිංදුවේදී බිංදුව, එකේදී 1යි, දෙකේදී 2යි, තුනෙන් 3යි. මෙන්න මෙහෙම එකක් යන්නේ. මේ තමයි y සමානයි x අක්ෂය, මේ තමයි y සමානයි ඍණ x ධන 2යි.
අපිට කියනවා ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක. අංක 4. අංක 4 ඡේදනය වෙන්නේ මෙන්න මෙතනින්. x1 y1. හරිම ලේසි ප්‍රශ්නයක්. අපි යන් ඊළඟට අංක 3ට පැත්තක තික මීටර් x ධන 5යි ඊට සමගතව ඉඩමක් තියෙනවලු. මෙහෙම එකක් තියෙනවා. අපෙන් අහනවා තනකොළ වවා නැති බිම් කොටස. තනකොළ වවා නැති බිම් කොටස. හරි. දැන් මෙහෙම කතාවක් කියන්නේ අපිට බලන්න. මෙහෙම තියෙනවලු සමචතුරස්‍රයක්. පැත්තක දිග මොකක්ද එන්නේ x ධන 5. මේක සමචතුරස්‍රයක් x ධන 5යි පැත්තක දිග. ඊට පස්සේ ඍජු කෝණාසයක තනකොළ වල තියෙනවලු. මෙහෙම තනකොළ වල තියෙනවලු. එකක් x ධන y අරක x ඍණ 3යි. ඔහොම තියෙන ඍජු කෝණාසයක් තියෙනවා. හරි. ඊට පස්සේ වටේ තමයි තනකොළ වල තියෙන්නේ. සෝරි. තනකොළ වවා නැති කොටස. මේ ඇතුළේ තමයි තනකොළ වවා තියෙන්නේ. හරි. අපිට හදන්න පුළුවන් මේක මෙහෙම. අපි මුලින්ම ලියමු සමචතුරාශ්‍රයේ වර්ගඵලය. සමචතුරාශ්‍රයේ වර්ගඵලය අපි හොයමු. සමානයි x ධන 5 x ධන 5න් ගුණ කරනවා. මෙතන මම සුළු කරන්නම් x වර්ගය ධන 10ක් x ධන 25යි. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපි තන ද්විගුණ කිරීම පල්ල. එතකොට x ධන 1යි x ඍණ 3යි. x ඍණ 3යි. මොකක්ද දෙන්නේ එතකොට x වර්ගය ඍණ 2ක් x ඍණ 3. ඕල් මේ ගුණ කරගන්න මම මේ කෙටියෙන් ගුණ කළා. ඊට පස්සේ තනකොළ වවා නැති වර්ගඵලය. තනකොළ වවා නැති වර්ගඵලය සමානයි x වර්ගයේ ධන 10ක් x ධන 25 අඩු කරනවා x වර්ගයේ ඍණ 2ක් x ඍණ 3. ඒ කියන්නේ x වර්ගය ධන 10ක් x ධන 25 ගෙන් අඩු කරනවා x වර්ගය ධන 2ක් x ධන 3. ඇයි එහෙම උනේ? ධනයි ධනයි ඍණ. ඍණයි ධන. ඍණයි ඍණ ගුණනහම ධන වෙනවා. එහෙම තමයි ගත්තේ. x වර්ගය මොකද වෙන්නේ? කැපෙනවා. 10ක් x 2ක් x කියලා කියන්නේ 12ක් x. ධන 28යි. ඔන්න එකක් දැම්මා. ඊට පස්සේ අපිට කියන මොකද්ද තනකොළ වර්ග නැති කොටසේ වර්ගඵල 88යි. ඒ කියන්නේ මේ 12ක් x ධන 28 සමානයිලු 88ට. දැන් තියෙන්නේ සරල සමීකරණයක්. මේ මොකද කරන්න ඕනේ 28 අනිත් පැත්තට දානවා අඩු වෙනවා. 12ක් x සමානයි 88 අඩු කිරීම 28. 12ක් x සමානයි 0.60යි. 12න් බෙදෙනවා x සමානයි 5යි. 5යි මීටර්. අපිට කියන මොකද්ද ඉදම් සෝරි මොකද්ද x කියලා x කියන එක එතන 5 මීටර එන්නේ. මොකද වර්ගඵලය තියෙන මීටර වර්ගයේ අපෙන් අහන්නේ මොකද්ද ඉදමේ වර්ගඵල. එහෙනම් මේක ඇවිල්ලා කවුද x ධන 5නේ. එහෙනම් x ධන 5 කියලා කියන්නේ කවුද 5 ධන 5නේ. 5 ධන 5 10යි මීටර. මේ පැත්තත් 10යි මීටර. එහෙනම් මේකේ වර්ගඵලය කියන්නේ කීයද? වර්ගඵලය මෙතන හදන්න 10 වරක් 10 කීයද? 100යි වර්ග මීටර. ලොකු එකේ වර්ගඵලය. අංක 4 අංක 4 තියන්නේ සමගාමී සමීකරණයක් තියන්නේ
5ක් x ඍණ 2ක් y සමානයි 5යි මේක අංක 1 3ක් x ඍණ 2ක් y සමානයි ඍණ 1 මේක 2යි. එතකොට අපිට පේනවා මේකට සංගුණ සමාන දෙන්නෙක් ඉන්නවනේ. කවු සංගුණ සමාන? y y නේ. දෙන්න ඍණ මොකද ගන්න අඩු කරන්න ඕනේ. එහෙනම් මම කරන්නේ මොකද්ද? 1ෙන් 2 අඩු කරනවා. 1ෙන් 2 අඩු කරනවා. ඒ කියන්නේ 5ක් x ඍණ 2ක් y ගෙන් අඩු කරනවා 3ක් x ඍණ 2ක් y. ඒ කියන්නේ 5 ඍණ 1යි. 5ක් x ඍණ 2ක් y ඍණ 3ක් y මෙයා ඍණ මොකද වෙන්නේ? ධන වෙනවා. ධන 2ක් y වෙනවා. 5 ඍණයි ධන 1 වෙනවා. එතකොට මොකද වෙන්නේ? 2ක් y 2ක් y කැපෙනවා. 5ක් x ඍණ 3ක් y 2ක් y සමානයි 6යි. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. y සමානයි 3යි. y සමානයි 3යි. y සමානයි 3යි. ඊළඟ අපිට පුළුවන් ආදේශ කරන්න අපිට පුළුවන් එකට හරි දෙකට හරි ආදේශ කරන්න. මම ආදේශ කරන්නම් එකට. ඔයගොල්ලෝ පොඩ්ඩක් ලියන්න. y හියගේ එකට ආදේශයෙන් කියලා ලියන්න. එකට හරි දෙකට හරි ආදේශයෙන්. ඒ කියන්නේ 5ක් x ඍණ 2ක් y සමානයි 5යිනේ. එතකොට 5ක් x ඍණ 2 වතාවක් දෙකක් y 5 ගුණ කිරීම අපි හෙව්වේ y නේ අයින් වුණේ මෙතන sorry මෙතන එන්න ඕනේ x නේ මෙතන එන්න ඕනේ x. එතකොට 5ක් x කියන මේක මෙතන අපි මුලින්ම හතියන්නේ එන්න ඕනේ x එන්න ඕනේ x x සමානයි 3යි. දැක්කනේ වර්ධින වැදිලා නේද? ගුරාටත් වර්ධිනවා. මම එකයි බැලුවේ කොතන වරදක් තියෙනවා. දැන් හදන් යනකොට අපිට පේනවා කොහෙට වරදක් තියෙනවා කියලා. x සමානයි 3යි. එහෙනම් අපි දානවා x ඊයාගේ එකට ආදේශය. එකට ආදේශයෙන් කියලා දානවා. එතකොට x ට දානවා 3යි. 2y සමානයි 5යි. 15 ඍණ 2ක් y සමානයි 5යි. මෙයා මෙහෙට අරන් යනවා 15ක් y සමානයි 5 ධන 2ක් y. මෙයා අනිත් පැත්තට ගියාම ඍණ වෙනවා 15 ඍණ 5 සමානයි 2ක් y. 2ක් y සමානයි 10යි. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා y සමානයි 5යි. y සමානයි 5යි. ඒකේ b කොටස අපිට කියනවා මෙහෙම කතාවක්. සාධක සොයන්නලු 2ක් x වර්ගයේ ඍණ x ඍණ 6. අපි කරන්නේ මොකද්ද මේ දෙකෙන් 6 ගුණ කරනවා. එතන මොකක්ද එන්නේ? x වර්ගයේ ඍණ x ඍණ 12ක් කියනවා. මේකේ සංඛ්‍යා දෙක කවුද? ඍණ 4යි ධන 3යි නේ. එතන අපි මෙන්න මේ x වෙනුවට අපි දෙක ලියනවා. කවුද ලියන්නේ? 2ක් x වර්ගයේ ඍණ 4ක් x ධන 3ක් x ඍණ 6යි. එතකොට මේ දෙකේ සාධක කරනවා අපි මොකක්ද වෙන්නේ? 2x ගන්න පුළුවන් එළියට. එතකොට x ඍණ 2යි. x ඍණ 2යි. ඊට පස්සේ මට x ඍණ 2 හදා ගන්න ඕනේ එහා පැත්තෙන්. කවුද ගන්න මේ දෙන්නම් පොදුවට? 3ක් ගන්න ඕනේ. ධන 3ක් ගන්න ඕනේ. හරිනේ ධන 3 වතාවක් x ධන 3ක් x එනවනේ. ධන 3 වතාවක් ඍණ 2 ඍණ 6ක් එනවා. හරි. එහෙනම් x ඍණ 2 තැන් දෙකේම තියෙනවා පොදුවට තියෙනවා. එතකොට ඔටෝමැටිකලි මොකද වෙන්නේ? 2ක් x ධන 3 අපිට සාධකයක් කියනවා. එහෙනම් සාධක තමයි 2ක් x x ඍණ 2යි 2ක් x ධන 3යි. මේ දෙක මාරුවාට කමක් නැහැ. ඒ කියන්නේ 2ක් x ධන 3 මුලට ඇවිල්ලා x ඍණ 2 පස්සේ යට කමක් නැහැ. ඒ කියන්නේ මෙහෙම බලමු. 2ක් x ඍණ 3 මුලින් ලියලා පස්සේ x ඍණ 2 ලියුවට කමක් නැහැ. ඒක සාමාන්‍ය දේවල් ගන්න තමයි. ඊළඟට මොකක්ද තියන්නේ? 80 ඍණ 5ක් x වර්ගය. එතකොට 5ක් ගන්න එළියට. 16 ඍණ x වර්ගය.
ඊට පස්සේ 5යි 16 කියලා කියන්නේ 4 වර්ගය ඍණ x වර්ගය. එහෙනම් සාධක මොකද්ද? 5යි 4 ඍණ x 4 ධන x. නේ අපිට 80යි ඍණ 5යි සාධක ගන්න බෑ. මේක වර්ග දෙක අන්තරේ. අපි වර්ග දෙක අන්තරේ කියලා හොයාගන්න එකක් තමයි සාමාන්‍යයෙන් වර්ග දෙක අන්තරේදී එන්නේ අපිට පද එන්නේ දෙකයි. එකක් අනිවාර්යෙන් වර්ගයක් තියෙනවා. x වර්ගයක් තියෙනවානේ. ඉතින් තමයි මම අල්ලගත්තේ මේක වර්ග දෙක අන්තරේ. ඒතර අපිට 80 ලියන්න බෑනේ වර්ග වෙනස. 5 ලියන්නත් බෑ. මොකද මම කරේ 5 පිළිද ගන්නවා. එහෙම ඒක තමයි අපි හිතන්න ඕනේ. එහෙම හිතුවොත් තමයි අපිට ගණන් හදා යන්න පුළුවන්. ගොඩක් ගණන් හදන්න ඕනේ. 10 වසර චුට්ටක් වෙනස්නේ. පැය 5ක් තියෙනවා. පැය 5ක් තියෙනවා. 9 වසර තියන්නේ පැය 2කමාරයි 10 වසර තියෙනවා පැය 5ක්. ඒක ඩබල් වෙලා කාලේ. ඒක හරියනවා ටිකක් ගණන් හදපුවා බය වෙන්න එපා. පස්වෙනි ගාන. ගොඩක් කට්ටිය මම අහලා තිබ්බා මේකේ පාර්ට් 2 දාන්න කියලා. මම ඒකයි මේ දාන්නේ. පාර්ට් 2. එතකොට මෙහෙම එකක් තියෙනවා. මිනිසුන් ගණන දින ගණන මේකට අපි කියනවා x කියලා. මේකට කියනවා f කියලා. ඔබ හදන්න ඇති අර ඔබගේ පාසලේ ඔබගේ විවිධ ටියුෂන් පන්ති වෙන්න පුළුවන් ඉස්කෝලේ වෙන්න පුළුවන් හදන්න ඇති අර මධ්‍යන ගණන් හදන්න ඇති මේ මධ්‍යන ගණන් වල ඔයගොල්ලන්ට ආවේ දෙකක් ආවනේ. මේ හරි. ඔබට ආවාර මේ මෙහෙමනේ ආවේ. ඔබට ආයේ පන්ති ප්‍රාන්තර මතකද? පන්ති ප්‍රාන්තර දාලා 0.10යි 10යි 20යි ආයේ මතකද? ඒක ඔයගොල්ලෝ දෙකෙන් බෙදලා නේද මධ්‍යයගේ ගත්තේ? 5යි 15යිනේ. දැන් අපිට මේක දීලා නැහැ. අපිට දෙතෙන්නේ මෙන්න මේක තමයි දීලා තියෙන්නේ. මධ්‍යයගේ කපාර දීලා. හරිද? එහෙනම් ඔය පටලව ගන්න එපා. හැබැයි මේ දබන වාරයෙන් පස්සේ අනිවාර්යෙන් පන්ති පාන්තර ඔබට දෙන්න ඕනේ. ඔබට දෙන්න ඕනේ. 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඊළඟට මෙන්න එකක් මෙන්නේ මට එක්මිනික් කරන් යන්න. හරි. එතකොට 3යි 8යි 15යි 11යි 8යි 5යි මේක fx තීරේ. 4 3 12යි 40යි 90යි 77යි 64යි 45යි. ඊට පස්සේ මේක තමයි සිග්මා fx කියන එක එකතු කරපුවාම වෙනවා 328ක් එනවා. සිග්මා f එකතු කරපුවාම 50ක් එනවා. ඔතන වගේ සාමාන්‍ය ඔයගොල්ලෝ මධ්‍යයන්නේ හොයන්න ඒක ගොඩක් ඒවා නැති. මේ අඩුපාඩු ටික හරියට වෙනවා ලකුණුත් සාමාන්‍යයෙන් ලකුණු 6ක් 7ක් විතර එනවා. හැබැයි මෙතන ටිකක් ප්‍රශ්න ටිකක් චුට්ටක් වෙනස් අපිට. මම තව දෙයක් කියන්නම්. ඔතන තියෙනවනේ මේ 4ක් තියෙනවා 3ක් තියෙනවා. ඒක තේරුම තමයි 4 ඒවා 3ක් තියෙනවා කියන එක. 4 ඒවා 3ක් තියෙනවා. ඊට පස්සේ 5 වටක් තියෙනවා. 5 එහෙමම තියෙනවා. ඕක තමයි කෙටි කරලා මේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ 4 ඒවා 3ක්. සංඛ්‍යාත කියන්නේ ඒකනේ. මේ දින ගන්න අපි දන්නේ f කියලා. f කියලා කියන්නේ ෆ්‍රීකවන්සි කියන තේරුම. අපිට අහන මොකද්ද එක් දිනකදී හමු වැඩි මාස් ආසනෙන් ගන්න. එක් දිනකදී හමුණු වැඩි මාස්. හරි. එතකොට ඔතන මේ 4 අතට ඔහොම පහ යනවා. එතකොට අපි ගන්න ඕනේ එක් දිනකදී වැඩි මාසයෙන් ගන්න. එතකොට අපි ගන්න ඕනේ 9 ගන්න ඕනේ. 9. අංක 2. අපිට කියනවා මොකද්ද වැඩිම දින ගන්නකදී හමුණු මාසාලිය කියලා.
අපි ගන්න ඕනේ 6. 6 කියලා කියන්නේ 6 තියෙන 15 වතාවක්. කියන්නේ ඔතන අහන්නේ වැඩිම මේ රිපීටඩ් නම්බර්ස්. ඒ කියන්නේ 6 කී පාරක් 6 තියෙන 15 වතාවක්. කියන ලොකුම වැඩිම සංඛ්‍යාවයි. අපි කියන්නේ මාතය කියලා කියනකොට මාතය තමයි උතනින් අහන්නේ. වැඩිම දින ගණනකදී දින වැඩි ගණනකදී හමු ආස්තෙන් ගණන. වැඩිම දින ගණන. ඒ කියන්නේ 6ක් තියෙනවා 15ක්. 15 තමයි ගන්න. ඒ කියන්නේ මිනිසුන් 6ව ඉන්නවා 15ක්. මෙහෙම හිතන්නකෝ. හරි. මාතකින් තමයි තොලෙසි. අංක 3 අපෙන් අහනවා මොකද්ද? පරාසය. පරාසය කියන්නේ වැඩිමගෙන් අඩුමගෙන් අපි අඩු කරනවා. 9න් 6ක් අඩු කරනවා. කීයද? 4යි. ඊට පස්සේ අංක 5 අහනවා මොකද්ද අපෙන්? මොකද්ද මධ්‍යයන්නේ? එහෙනම් මධ්‍යයන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f ඒ කියන්නේ 328 බෙදීම 50 6.56යි. ඔක වටේ පුවාම මොකද වෙන්නේ? වටේ පුවාම වෙනවා 7ක් වෙනවා. 7ක්. එතකොට ඉදිරි දින 10කදී වෛරසය ආසදයෙන් ගන්න අඩකින් අඩු වෙනවා. ඒතර වෛරසය ආසදයෙන් කියලා කියන්නේ මේ මුළු සංඛ්‍යාව. ඒ කියන්නේ 328ක් ඉන්න ඔක්කොම. ඒ කියන්නේ 4යි 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 ඔක්කොම එකතු වුණාම එනවා ඔක්කොම ඉන්නවා 328ක්. ඔක්කොම ඉන්නවා 328ක්. 328න් අර්ථයක් කියලා කියන්නේ කීයක්ද? අර්ථයක් කියලා කියන්නේ කීයක්ද? 164ක්. 164ක්. හරි නේද? 3ට 1යි 12ට 6යි ඉතුරු 4යි 164යි. අඩකින් අඩු වෙනවලු. එහෙනම් ඒ ගාන අහනවා. හරි. ඊළඟට අපෙන් අහනවා අංක 5. අංක 5 මම ඔබට මේ හදින විදිය කියා දෙන්නම්. ඔබ එක හරියට මනින්න. A කියන එකක් තියෙනවලු. මෙන්න A. A තියෙනවලු එතන ඉඳන් 70ක දිගංශයකින්. හරිද? 70ක් කියලා කියන්නේ සාමාන්‍ය දිගංශ දානකොට අපි සංඛ්‍යා 3ක් දාන්න ඕනේ. අපි ගන්නේ උත්තරයේ සිට තමයි ගන්නෙ. ක්ලොක් වයිස් කියලා කියන්නේ. අර ඔලොසු කට්ට කැරකින දේ තමයි ගන්න. 70ක් යනවලු. කීයක්ද? 10ක් 100ක් යනවලු. මීටර් 100ක් යනවලු. ඊට පස්සේ එනවලු B කියන එකට එතන ඉඳන් කොච්චරද? 220ක් කියලා කියන්නේ කොච්චරද? 90යි 90යි 180යි තවත් 40ක්. තවත් 40ක් එනවා. 200 ඒ කියන්නේ 220ක් ඔක්කොම. කොච්චරද? 80ක් මීටර දුරට එනවලු. ආවට පස්සේ තියෙනවලු C. මේ උතුර අනිවාර්ය උතුර දාන්න ඕනේ. මේ තමයි C. ඊට පස්සේ එතන ඉඳන් ඊට ඇති C ස්ථානයට නැගෙනහිරට. ඒ කියන්නේ මේ නැගෙනහිර කියලා කියන්නේ හරියට කෙලින් අදින්න. නැගෙනහිරට කොච්චරද? යනවලු D හම්බෙනකන් යනවලු. උතුර මෙයා D කොච්චරක් යනවලුද? 120ක් මීටර යනවලු. එතකොට ඒ කියන්නේ කවුද? ඔර්ලෝසු කුළුණ, ඊට පස්සේ රෝහල, ඊට පස්සේ බැංකුව, ඊට පස්සේ බස් නැවතුම් පොළ. අපිට කියනවා 1 සෙන්ටිමීටරයකට 20ක් මීටර. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයට සෙන්ටිමීටර මෙච්චරක්. ඒ කියන්නේ 1/2000 පරිමාණයෙන් අඳින්න ඕනේ. ඒක තේරුම තමයි
මම මෙතනම ලියන්නම් ඒක ලියන්නම් රත් පාටේ ලියන්න කමක් නෑ. එතන ඔයගොල්ලෝ 100ක් මීටර දක්වන්න කීයක් අඳින්න ඕනද? 5ක් සෙන්ටිමීටර අඳින්න ඕනේ. අනිවාර්යෙන් කෝණමානෙ මේක ලකුණු කරන්න ඕනේ. කෝණමානෙ මම ඇන්දොත් මම අදින්න කමක් නෑ. 70ක් ලකුණු කරන්න. මෙයා උතුර මෙයා ඒ නම් කරන්න. මෙතන අංශක 70ක් දාන්න. ඊට පස්සේ 5ක් සෙන්ටිමීටර යන්න. එතනින් ලකුණු කරන්න. උතුර ලකුණු කරන්න මෙයා B. ඊට පස්සේ මෙන්න මේ කෝණේ අංශක 40ක් ලකුණු කරන්න. ඊට පස්සේ මේ පැත්තට එන්න 4ක් සෙන්ටිමීටර. ඊට පස්සේ ලකුණු කරන්න C. උතුර. ඉතින් පස්සේ යන්න කීයද? 6ක් සෙන්ටිමීටර යන්න. ඊට පස්සේ ලකුණු කරන්න D. ඔබ අපෙන් අහනවා. අංක 1 2 හරි D සිට අංක 2ට නෙමෙයි අංක 3ට D සිට A හි දිගංශය. D සිට A හි දිගංශය කියලා කියන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ දෙක යා කරන්න ඕනේ. යා කළා මේ සම්පූර්ණ කෝණෙම ඉන්න ඕනේ. සම්පූර්ණ කෝණෙම ඉන්න බෑ ඔයගොල්ලොන්ට. ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ චූටි කෝණෙම ඉන්නවා. චූටි කෝණෙම ඉන්නවා. චූටි කෝණෙ මැරලා මේ මෙතන මෙතන තියෙනවා 270ක්. 270ට චූටි කෝණෙම ඉන්නේ. චූටි කෝණය අංශක 9ක් විතර එනවා. එතකොට 279ක් එනවා. හරිද? අංක 4ට අපෙන් අහන මොකද්ද? බස් නැවතුම් පොලේ සිට කෙටිම දුර. ඒ කියන්නේ බස් නැවතුම් පොලේ සිට රෝහලට. ඒ කියන්නේ මෙන්න මේ කළු පාටින් නෙමෙයි දම් පාටින් යා කරන එක මම ඉන්නවා. ඔයගොල්ලෝ යන්න ඕනේ D සිට B ට තියෙන පරිමාණ දිග ලියන්න ඕනේ වෙනම. D සිට පරිමාණ දිග කීයක් එනවද? 4.5ක් එනවා සෙන්ටිමීටර්.